වස්සාන ධර්ම දේශනා දුකින් පිරුණු තැනකට ආව අපිට දුක් නැතිව සිටිය හැකිද? නොහැකී පින්නතුනි. හැබැයි සතර සතිපට්ඨානයේ වඩන ඥානවන්ත යෝගාවචරයෙකුට භික්ෂුවකට භික්ෂුණියකට උපාසක උපාසිකාවකට වැටහෙන්න පටන් ගන්නවා මේ ලෝකයේ දුක මා බදා ගැනීම තුලයි මට මේ පීඩාවන්. කායික වශයෙන් ඇතිවෙන දුක, මානසික වශයෙන් ඇතිවෙන දෝමනස්සය අත්ංගමය නොකර මම මගේ කර ගැනීම නිසයි මට මේ වේදනාව. එනිසා පින්නතුනි, දුක දොම්නස ඔබ අපට අයිති එකක් නොව ඒ ලෝකයට අයිති එකයි. වරද වූයේ අපි ලෝකයට පැමිණීමයි. ජලයෙන් පිරුණු තටාකයට පැමිණිච්ච නිසායි ජලය ස්පර්ශ වුනේ. එහෙමනම් පින්නතුනි, මේ ලෝකයෙන් ඈතර වීම කියන තැන තමයි නිවීම පවතින්නේ. ඒ දොම්නස අත්ංගමය කරන්නට, ඒ දොම්නස අත්හරින්නට අපිට කරන්න පුළුවන් ඒකායන වැඩපිළිවෙල තමයි පින්නතුනි සතර සතිපට්ඨානයේ වැඩි. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ශ්‍රවණය කරන මෙම සුමුදුර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඉතාලියේ සේවය කරන ටශීලා අමරසිංහ, ශිරෝමි අමරසිංහ, සමන් අමරසිංහ, කැලුම් අමරසිංහ යන පින්වත් දූදරු පිරිසයි. එම පින්වත් පිරිසගේ ප්‍රධාන අරමුණ වන්නේ දෙසැම්බර් මාස 24 වන දින 77 වන ජන්මදිනය සමරන දිසුමැණිකේ දයාබර මෑණියන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සහ ඇන්තනී ගාල්ලගේ පියාණන් ඇතුළු නමින් පරලෝ සැපත් සංසාරගත සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමයි. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය කොටගම්වැල්ලේ සරණතිස්ස ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්ධවානං සමතික්ඛමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය
යදිදං චත්තාරෝ සතිපට්ඨානාති. වාසනාවන්ත සදහැති පින්නතුනි, ලක්වැසි ලෝවැසි සැම සිත් සතන් සනසනු පිණිස සද්ධර්ම ශ්‍රවණාබිලාසී වන වාසනාවන්ත සදහැති පින්නතුනි, අද මේ උතුම් සද්ධර්ම දේශනයෙහි පුණ්‍යවන්ත සදහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ ඉතාලියේ සේවය කරන ටශීලා අමරසිංහ, ශිරෝමි අමරසිංහ, එවැගේම සමන් අමරසිංහ, කැලුම් අමරසිංහ යන පින්වත් දූපුතුන් විසින් පුණ්‍යවන්ත සදහැති දායකත්වයෙන් කටයුතු කරමින් ආරම්භ කරනවා දෙසැම්බර් මාස 24 වන දින 77 වන ජන්මදිනය යෙදෙන බිසෝමැණිකේ ආදරණීය මෞතුමියට දීර්ඝාෂ පැතීම, ඒ වගේම ඇන්තනි ගාල්ලගේ පියාණන් ඇතුළු සංසාරගත අප නමින් මිය පරලොව ගිය නෑදෑ, ඒ වගේම නොනෑයෝද පින් අනුමෝදන්ව පින් බලාපොරොත්තු වෙන මියගිය, අපේ මතකයේ රැඳුණු, අපේ මතකින් ගිලිහි ගිය සියලු සෑම ඥාතීන් සැමට මෙපින් සංසාර විමුක්තිය පිණිස උපකාර වේවා කියන පුණ්‍යවන්ත සදහැති දායකත්වයෙනුයි අද මේ උතුම් සද්ධර්ම දේශනය සිදු කරනු ලබන්නේ. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ සද්ධර්ම ශ්‍රවණාබිලාසී වන ලක්වැසි ලෝවැසි සැම සිත් සතන් සනසනු පිණිස සාන්තෝ නිවන් පදය පිණිස පියමනින්නට මේ උතුම් සද්ධර්ම දේශනාව උපකාරයක්ම වේවා කියන පින් කැමැති සිතින් හැමෝම ශ්‍රද්ධා සම්පන්න සිතින් අපගේ ලෞකික ජීවිතය තුලත් ඒ වගේම ලෝකෝත්තර ජීවිතය තුලත් සැනසීම කරා ගමන් කිරීමේදී ධර්මයේ අපට ගෙනෙන උතුම් ප්‍රතිඵලයන් පිළිබඳව කෙරෙන මේ උතුම් සද්ධර්ම දේශනය සමගින් සම්බන්ධ වෙමු. හැමට උතුම් නිවන්ම සැලසේවා කියන සිතින් අද ධර්මානුශාසනයෙන් අපි සාකච්ඡා කරන්නේ සතර සතිපට්ඨානය වැඩිමෙන් ලෞකික ජීවිතය තුල සහ ලෝකෝත්තර ජීවිතය තුල අපට ලබන්නට පුළුවන් ආනිසංස පිළිබඳවයි. පිනතුනි, සංසාර විමුක්තියක් අපේක්ෂාවෙන් කටයුතු කරන ඔබට ඒ සංසාර විමුක්තිය ලබන තෙක් මේ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් ප්‍රතිඵල ලැබෙන්නේ නම් ලෞකිකත්වය තුලම අපට ලැබෙන ප්‍රතිඵල පිළිබඳවත් ලෝකෝත්තර භාවයේ තුල ලැබෙන ප්‍රතිඵල පිළිබඳවත් අපි නිවැරදි අවබෝධයක් ඇති කරගත යුතුව පවතිනවා. පිනතුනි, භාග්‍යවතුන් වහන්සේ ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ, එකම මග, මහණෙනි එකම මග මෙයයි. ඔබට එවිට සිතෙන්නට පුළුවන් වෙනත් මගක් නැද්ද කියා. කුමන මගින් ගමන් කළත් මීට අමතර මාර්ග තිබෙන්නට පුළුවන්. කුමන මාර්ගයෙන් පැමිණියත් මේ මධ්‍යමා පටිපදා මැදුම් පිළිවෙතට හැමෝම එක් විය යුතුමයි. පිනතුනි, මහා සමුද්‍රයට සිව් දෙසින් දස දෙසින් ගංගාවන් ගලා බැස්සත් හැම ගංගාවකින්ම ගලන ජලය මුහුදට එක්වීමත් සමග ලුණු රසය පවතිනාක් මෙන්
කුමන මාවතකින් පැමිණියත් මේ කියන මාර්ගයට අපි එළඹිය යුතුමයි. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ එකම මඟ සතර සතිපට්ඨානයේ වැඩීම. පින්තුනි මේ සතර සතිපට්ඨානයේ වැඩීමෙන් අපිට ලෞකික වශයෙන් ආනිසංස 5ක් ඒ වගේම ලෝකෝත්තර වශයෙන් ආනිසංස 2ක් ලැබෙන බව අපට අවබෝධ කරගන්නට පුළුවන්. එතකොට පින්නතුනි මේ විශේෂ ආනිසංස 7ක් විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ සතර සතිපට්ඨානය පළමුව දේශනා කළේ ඇයි කියන කාරණය. සතිපට්ඨානය එකම මාවත නම් මේ ආනිසංස 7 ඇති කරගන්න අපිට සතිපට්ඨානය වඩන්න සිද්ධ වෙනවා. ඒ ආනිසංස 7 එවිට අපට ටික ටික අපේ ජීවිතයට ලං කරගන්නට පුළුවන්. ධර්මානුකූල විස්තරයක් තුලින් තමන්ගේ භාවනාව දියුණු වෙනකොට මේ කය දෙස නුවණින් විමසලා බලන විට අවධානයෙන් ඉන්නකොට මේ ආනිසංස වලින් මූලික ආනිසංස 5ම තමන් තුලින් දැක ගන්න පුළුවන්කම ලැබෙනවා. ආනිසංස 7ක් පිළිබඳ අපි සඳහන් කරනවා. එයින් පින්නතුනි මුලින්ම අපි මේ ආනිසංස 7 වෙන් කරගනිමු. පළවෙනි ආනිසංසය තමයි සත්තානං විසුද්ධිය. සත්වයාගේ පිරිසිදු බව. ඊළඟට ශෝක සමතික්කමාය. පරිදේව සමතික්කමාය. තුන්වෙන්න. දුක්ඛ අත්ංගමාය. දෝමනස්සාන අත්ංගමාය. ආනිසංස 5ක් එතන සඳහන් වෙනවා. ඊළඟට පින්නතුනි ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය. මේ කියන ආනිසංස 2 ලෝකෝත්තර වශයෙන්ුත් අපිට ලබන්නට පුළුවන්. අපි දැන් මේ ආනිසංස 7න් ලෞකික වශයෙන් යම් කෙනෙක් සතර සතිපට්ඨානයේ වඩනවා නම් ලැබෙන ආනිසංස වලින් පළවෙනි ආනිසංසය තමයි පින්නතුනි සත්තානං විසුද්ධිය කියන මේ ආනිසංසය. අපට පිරිසිදු වන්නට තියෙන ඒකායන මාර්ගය මේ සතර සතිපට්ඨානයයි. පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ පෙන්වූ පරිදි මොකක්ද මේ පිරිසිදුකම? දැන් ඔබ කායික පිරිසිදුකම හොඳින් දන්නවා. ඔබ කය පිරිසිදු කරනවා. ඔබේ ගෙවල් දොරවල් ඔබ පිරිසිදු කරනවා. පිනතුනි කය පිරිසිදු කිරීම එක් දවසක් කරලා සෑහීමකටපත් වෙන්න අපිට බෑ. අපේ නිවසක් පිරිසිදු කරලා අවුරුද්දක් ඒ පිරිසිදුකම අපිට පවත්වන්න බෑ. අවුරුද්දක් නොවේ පින්නතුනි. අද පිරිසිදු කළ ගෙය හෙට අපිරිසිදු වෙනවා. අද පිරිසිදු කළ කය තව පැය කීපයකින් අපිරිසිදු වෙනවා. සිත පින්නතුනි ඊටත් වඩා වේගයෙන් අපිරිසිදු වෙනවා. අපේ මනසට ගලාගෙන එන අරමුණු මුල් කරගෙන ආයතන 6න් මේ මනසට ගලාගෙන එන අරමුණු ඔස්සේ නිරතුරුවම පින්නතුනි රාග ద్వේෂාදී පාපී අකුසල් වලින් අපේ සිත අපිරිසිදු කරනවා. එහෙමනම් පින්නතුනි දිනපතා gedara dora පිරිසිදු කරනවා. දිනපතා කය පිරිසිදු කරනවා වගේ සිත අපිරිසිදු වෙන අවස්ථාවන් අප්‍රමාණයි. ඒ නිසා සතර සතිපට්ඨානය පින්නතුනි ගිහි පැවිදි අපි හැමෝම හැම දවසකම පුහුණු කළ යුතුම වෙනවා. එවිටයි ඔබට මානසික සුවයක්, සහනයක්, සැනසීමක්, ශාන්තියක්
චිත්ත විසුද්ධියක් ඔබට ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා පින්නතුනි මේ සත්තානං විසුද්ධියා කියන මේ ආනිසංසය අපිට ලබන්නට පුළුවන්. මේ ආනිසංසය අපේ මනස තුල අපි ඇති කරගන්න නම් පිරිසිදු මනසකින් කටයුතු කරන්නට නම් සත්වයාගේ සිතෙහි පාරිශුද්ධිය නිරතුරුවම ඇති කරගත යුතුයි. මම පිරිසිදු මනසකින් යුක්ත කෙනෙක්. මගේ හිත පිරිසිදුයි. අපේ හිත අපිරිසිදු නෑනේ. ඔය වගේ වචන ඔබ භාවිතා කළාට ඔබ සතර සතිපට්ඨානයේ නොවඩනවා නම් ඔබට එසේ ප්‍රකාශ කළ නොහැකියි. හේතුවයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වනවා මේ සිත පිරිසිදු කරන ඒකායන මාර්ගය සතර සතිපට්ඨානයේ වැඩිමයි. ඊළඟට පින්නතුනි අපේ මනසේ ශෝක උපදිනවා. දැන් බලන්න මනසක උපදින ශෝක කොච්චරද? ශෝකය හැඬීම වැළපීම ශෝක වීම. පින්නතුනි ඔබ මේ සද්ධර්මයේ අහලා ඔබේ මනසින් ඔබට දැනෙනවා ශෝක වීමෙන් ඇති වැඩක් නැහැ. ප්‍රතිඵලයක් නැහැ. හැබැයි පින්නතුනි නිරතුරුව ශෝකය කියන එක උපදිනවා. එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ පෙන්වන පරිදි ශෝකය නිතර පවතින දෙයක්. ලෞකික ජීවිතය තුළ අපිට පුළුවන් ශෝකය සමනය කරන්න. ශෝක සමතික්කමාය. ශෝකය ඉක්මවන්න තියෙන තැන ශෝකය ඉක්මවීම කියන ආනිසංසයක් මේ සතර සතිපට්ඨානයේ වැඩිමින් අපිට ලබා ගන්නට පුළුවන්. එතකොට පින්නතුනි ශෝකය ඉක්මවීම දැන් අපි ළඟ වාත පිත්ත සෙම මේ මොහොතේ මේ කයෙහි පවතිනවා. ඒ වාපිත් සෙම් විසම වුණාම අපිට කය පවත්වන්නට අමාරුයි. ශෝකයත් පින්නතුනි එලෙසමයි. ඒ නිසා ශෝකේ නිසා සියදිවි හානි කරගන්න ජීවිතයෙන් වන්දි ගෙවන තවත් කෙනෙක්ගේ ජීවිතය අහිමි කරන අවස්ථාවන් තියෙනවා. දරා ගන්න බැරි ශෝකයක්. ඒ නිසා තමන්ගේ ජීවිතේ පවා අවදානමට ලක් කරන අවස්ථාවන් බොහෝ විට අපි දකිනවා. පින්නතුනි වාපිත්සෙම් සමනය කරන්නට පස්පංගුව කොත්තමල්ලි බිව්වහම සෙම වාතය පිත්ත සෙම තුන්දොස් කිපීම සමනය කරගන්නට පුළුවන්. ඒවා පවතිනවා. හැබැයි සමනය වෙලා. පිනතුනි සතර සතිපට්ඨානයේ වඩන කෙනෙකුට මේ ශෝකය සමනය කරගන්නට ශෝකයේ ඉක්මවන්නට පුළුවන්කම ලැබෙනවා. බලන්න පින්නතුනි ශෝකය ලෝකයට අයිති එකක්. දුක් දුම්නස් පිරුණු ලෝකයකයි අපි ජීවත් වෙන්නේ. අන්න ඒ ලෝකයෙන් තුල ජීවත් වෙමින් ශෝකේ සමනය කරගෙන විසම කරගන්නේ නැතුව ශෝකේ සමනය කරගෙන ජීවත් වෙන්නට අවශ්‍ය නම් පින්නතුනි අපි කුමක්ද කළ යුතු වන්නේ? සතර සතිපට්ඨානයේ වැඩි යුතුයි. ඊළඟට පින්නතුනි පරිදේව ශෝක සමතික්කමාය පරිදේව සමතික්කමාය. ශෝකයේ ළඟට අපි මේ පරිදේවය කියලා කියන්නේ මොකක්ද? අපි සාමාන්‍ය ජීවිතයේ කියනවා සමහර දුක් සහිත සිතුවිලි සිද්ධීන් පරිදේව කියලා කියන්නේ අර මනසින් කියව නැතිනම් තව අය සමගින් කියව අපි චිත්ත පීඩාවට පත් වෙනවා. පින්නතුනි නොඑක් දේවල් සාසනික වශයෙන් ඒ වගේම තමන්ගේ ගෘහස්ත ජීවිතය තුළදී සමාජමය ජීවිතය තුළදී තමන් රැකී රක්ෂා කරන තැනදී
විවිධාකාරයෙන් අපේ හිත රිදීම්, මානසික පීඩාවන්, කායික වශයෙන් ඇතිවෙන කායික පීඩාවන් අප්‍රමාණවත් ඇති වෙලා අපි නිරතුරුවම ඒ ගැන කියව දුක් වෙනවා. යමෙක් යම් කෙනෙකුට බැන්නනම් ඒ ගැන ඒ බැනපු දෙය, දොස් කියපු දෙය එතනින් අවසන්. ඒ සංඛාර, ඒ හේතු සකස් වෙලා ඇති වෙලා නැති වෙලා ගියා. පරිදේවය කියන එක කොච්චර අපිට වෙහෙස කරද කියනවා නම් පින්නතුනි. ඒ සිදුවිච්ච සිදුවීම පිළිබඳව නැවත නැවත හිතමින් එක්කෝ හිතනවා, එක්කෝ කියනවා, කියවා දුක් වෙනවා. පින්නතුනි, ලෝකය විසමයි. ලෝකය අපිට අවශ්‍ය විදිහට පවතින්නේ නැහැ. ලෝකය කැඩෙනවා, බිඳෙනවා, වෙනස් වෙනවා. ලුජ්ජති පලුජ්ජති ලෝකෝ. කැඩෙන බිඳෙන ලෝකයේ නොකැඩෙන නොබිඳෙන කිසිවක් තිබිය නොහැකි. එහෙමනම් පින්නතුනි, අන්න එහෙව් මොහොතක අපේ මනසේ ඇතිවෙන චිත්ත පීඩාවන් සමනය කරගන්නට අවශ්‍ය නම් ඒවා ලෝකයේ තුලට ආපු අපිට තියෙනවා. ශෝකය අපිට තියෙනවා. පරිදේව අපිට තියෙනවා. ඒක ලෝකයේ ස්වභාවයයි. ලෝක ධර්මතාවයයි. ලෝකයට අයිති ලක්ෂණයයි. ලෝකයට ආපු අපිට ඒ සියල්ල උරුමයි. ශෝක පරිදේව. හැබැයි අපිට පුළුවන් භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ පහළ වෙච්ච, බුද්ධෝත්පාද කාලයකට එළඹිච්ච, හොඳ ක්ෂණ සම්පත්තියකින් යුක්ත, හොඳට හැපෙනෙන, හොඳට කන ඇහෙන, හොඳට නැහැට ගඳ සුවඳ දැනෙන, හොඳට දිවට රස දැනෙන, හොඳට ශරීරයට පහස දැනෙන, හොඳට මනසට ධර්මතාවය දැනෙන පුණ්‍යවන්ත භාග්‍යවන්ත මොහොතක රැඳී සිටින ඔබට පුළුවන් පින්නතුනි, ශෝකය සමතික්කමාය, ශෝකය සමනය කරන්නටත්, පරිදේව සමතික්කමාය, කියව දුක් වෙන ගතිය සමනය කරගෙන චිත්ත පාරිශුද්ධියකින් කටයුතු කරන්නට පුළුවන්කම ලැබෙනවා. බලන්න පින්නතුනි, මෙන්න මේ විදිහේ ආනිසංස තුනක්ම යම් කෙනෙක් සතර සතිපට්ඨානයේ වඩනවා නම්, පුහුණු කරනවා නම් එයාට ලැබෙනවා. අපේ ගොඩාක් ප්‍රශ්න විසඳෙනවා. ප්‍රශ්නයයි අපිට පැන නැගිලා තිබෙන්නේම පින්නතුනි, චිත්ත පාරිශුද්ධිය නොමැතිකම නිසා, ශෝකය සමනය නොවුණු නිසා, පරිදේවයේ සමනය නොවුණු නිසා මතුවුණු ප්‍රශ්නමයි. ඒ නිසා පින්නතුනි, පරිදේවය ඉක්මවීමත් අපිට කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඊළඟට පින්නතුනි, සිව්වන ආනිසංසය තමයි දුක්ඛ අත්ංගමාය. පින්නතුනි, මෙහිදී දුක කියලා කියන්නේ කායිකව ලැබෙන දුක. අපි දැන් වාඩි වෙලා ඉන්නකොට වෙන්න පුළුවන්. නින්දේදී වෙන්න පුළුවන්. කයට වෙනත් කුමන ස්පර්ශයක් දැනීම තුලින් වෙන්නට පුළුවන්. කෝකක හරි වැදිලා, හැපිලා, කිටිලා, ඔය වගේ කයට දැනෙන වේදනාව, අකමැති කායික වේදනාව දුකයි. මෙන්න මේ කියන සතර සතිපට්ඨානයේ වැඩුවාම මේ දුක, කායික වේදනාව දුක නැති කිරීම නොවේ, කායික වේදනාව නැති කරන්න නෙවෙයි බුදුරජාණන් වහන්සේ මේ කියන ආනිසංසයෙන් ලැබෙන්නේ අත්ංගමාය කියලා. කියන්නේ මේ දුක තමන්ගේ දෙයක් නොවන බව හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් දුක නැති වෙනවා කියන එක නෙවෙයි, කායික දුක, කයේ දැනෙන වේදනාව, වේදනා ස්වરૂපය නැති වෙනවා කියන එක නෙවෙයි. බුදුහාමුදුරුවෝ භාග්‍යතුන් වහන්සේ අපිට පෙන්වා වදාළේ මේ දුක මගේ නොවීමයි. මේ දුක අත්ංගමය කරන්න. දුක මගේ නොවේ,
දුක නැතිව නෙවෙයි කය තුල. කායික දුක තියෙනවා. ඒක මගේ කියලා බදාගත්ත වෙලාවේ පටන් අපිට වෙන හානිය අප්‍රමාණයි. ඒ නිසා පින්නතුනි දුක්ඛ අත්ංගමාය කියපු තැනදී අපි මේ කායික දුක නැති කරගන්න. දැන් නම් මම භාවනා කරන නිසා මට වේදනාවන් හටගන්නේ නැහැ කියලා කෙනෙක් කියනවනම් ඒක වැරදි. පින්නතුනි භාවනාව තුලින් මේ සිව්වන ආනිසංසය අපිට මේ දුක බදා ගැනීම තුලින් මමායනය තුලින් මම මගේ කර ගැනීම තුලින් වෙන හානිය නවත්වන්න පුළුවන්. පින්නතුනි අන්න ඒක තමයි හතරවෙනි ආනිසංසය. භාග්‍යවතුන් වහන්සේ පෙන්වනවානේ දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතා. මේ ලෝකය පිහිටලා තිබෙන්නේ දුක මත. දුක මත පිහිටි ලෝකයේ දුක නැති තැනක් සෙවිය හැකිදැයි ඔබ ප්‍රඥාවෙන් විමසලා බලන්න. ඔබ දැන් ආරෂ්ඨාංගික මාර්ගය ජීවිතයට ගලපගන්නේ කොහොමද කියලා දේශනා පෙළක් එක දිගට ශ්‍රවණය කළා. අන්නේ ලැබිච්ච ධර්මානුකූල ප්‍රඥාවෙන් විමසලා බලන්න ඔබෙහි අතෙහි ඇතිවෙන වේදනාවන් දුක්, කනෙහි ඇතිවෙන වේදනා සහිත දුක් ඔබට අත් හරින්නට බෑ. එය මම නොවන බව, මගේ නොවන බව ඔබ වටහා ගන්නේ නම් දුක අත්හරින්නට ඔබට දුක්ඛ අත්ංගමාය දුක තමන්ගේ දෙයක් නොවන බව හඳුනා ගන්න පුළුවන්කම ලැබුණු තැනදී අන්න ඒ අවබෝධය ලබන්නට නම් හුදෙක් භාවනාව තුළින් මේ කායික දුක් යටපත් කරගන්නට, කායිකව ඇතිවෙන දුක් වේදනාවන් දුරු කරගන්නට භාවනා උපකාර වන්නේ යැයි මතයකට එළඹෙන්නට එපා. පිනතුනි කායික දුක නිරතුරුවම කයෙහි ස්වභාවය කොට පවතිනවා. කායික දුක කයෙහි ස්වභාවය කියන එක අවබෝධ කරගත්තාම පින්නතුනි දුක අත්හරින්නට අත්ංගමය කරන්නට අපිට පුළුවන්කම ලැබෙනවා. එවිට පින්නතුනි ඒ දුක බදා ගැනීම නිසා ඒකෙන් වෙන හානිය අපිට නවත්තන්න පුළුවන්. ඒක තමයි පින්නතුනි දුක්ඛ අත්ංගමාය. මේ ලෞකිකත්වයේ තුලම සිත පිරිසිදු කිරීම, ශෝකය සමනය කර ගැනීම, පරිදේවය සමනය කර ගැනීම, දුක අතහැරීම කළ හැකි වෙනවා. එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ මේ සිව්වන ආනිසංසය හැටියට පෙන්වන මේ කාරණේ පිළිබඳව ඔබ හොඳින් සතිමත් වන්න. පස්වෙනි එක තමයි පින්නතුනි දෝමනස්සානං අත්ංගමාය. දෝමනස්සේ කියලා කියන්නේ කුමක්ද? මානසික පසුතැවිල්ල. මේ අනුව පින්නතුනි පසුතැවිල්ල කියන මේ කාරණය නුවණින් විමසලා බලමු අපි. දුක කියලා කියන්නේ කයට ඇතිවෙන අපහසුතාවය. ඒ අනුව පින්නතුනි කයට දැනෙන දුක තමන්ගේ කියලා ගන්න එකයි වරද. අපිට එහෙම නොසලකා හරින්න බෑ. ඒ වගේම පින්නතුනි හිතට දැනෙන දෝමනස්සේ, ධම්නස, අසතුටුතාවය තමන්ගේ කියන එක ඉවත් කරගන්න පුළුවන් කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්වනවා. කුමක් තුලින්ද? සතර සතිපට්ඨානෙ වැඩුවම. දැන් පින්නතුනි කයට දැනෙන දුක දුක්ඛ අත්ංගමාය. ඒක බදාගත්තොත්, කයට දැනෙන දුක බදාගත්තොත් දැඩි වේදනාවන් එළඹෙනවා.
කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ සතර සතිපට්ඨානේ වඩන කෙනෙකුට කය තුල දුක තිබෙන බවත් ඒ දුක තමන්ගේ නොවන බවත් හඳුනා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඊළඟට දෝමනස්සානං අත්ථංගමාය, මනසේ ඇතිවෙන දොම්නස, පසුතැවිල්ල, අසතුටු භාවය තමන්ගේ කියන එක ඉවත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒක මම මගේ වුණ නිසා තමයි අපිට දැඩි වේදනාවන් ඇතිවන්නේ. ඒ නිසා පිනතුනි මනසේ ඇතිවෙන පසුතැවිල්ල, මනස කියන එක ලෝකයට අයිති නම් අපි හැමෝම මේ ලෝකයට ආප නිසා, අපි ලෝකයට අයිති නිසා, ලෝකයට අයිති අපිට කැඩෙන බිඳෙන එක, වෙනස් වෙන එක, ඒ වගේම දුක මත ලෝව පිහිටා ඇති බවද දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතා භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා. හරියට පින්නතුනි ජලයෙන් පිරුණු තටාකයකට ඔබ බැස්සොත් ඒ ජලය ඔබට ස්පර්ශ නොවී ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ ස්පර්ශ වීම ධර්මතාවයයි, ස්වභාවයයි, යථාර්ථයයි. එහෙමනම් දුකින් පිරුණු ලෝකයට, දුක මත පිහිටි ලෝකයට පැමිණි අපිට, කැඩෙන බිඳෙන වෙනස් වෙන ලෝකයට පැමිණි අපට නොකැඩීම, නොබිඳීම අපේක්ෂා කළ හැකිද? නොහැකි පින්නතුනි. ඒ වගේම පින්නතුනි දුකින් පිරුණු තැනකට ආව අපිට දුක් නැතිව සිටිය හැකිද? නොහැකි පින්නතුනි. හැබැයි සතර සතිපට්ඨානයේ වඩන ඥානවන්ත යෝගාවචරයෙකුට, භික්ෂුවකට, භික්ෂුණියකට, උපාසක උපාසිකාවකට වැටහෙන්න පටන් ගන්නවා මේ ලෝකයේ දුක මා බදා ගැනීම තුලයි මට මේ පීඩාවන්. කායික වශයෙන් ඇතිවෙන දුක, මානසික වශයෙන් ඇතිවෙන දෝමනස්සය අත්ංගමය නොකර මම මගේ කර ගැනීම නිසයි මට මේ වේදනාව. එනිසා පින්නතුනි දුක, දොම්නස ඔබ අපට අයිති එකක් නොව ඒ ලෝකයට අයිති එකයි. වරද වූයේ අපි ලෝකයට පැමිණීමයි. ජලයෙන් පිරුණු තටාකයට පැමිණිච්ච නිසායි ජලය ස්පර්ශ වුණේ. එහෙමනම් පින්නතුනි මේ ලෝකයෙන් ඈතර වීම කියන තැන තමයි නිවීම පවතින්නේ. ඒ දොම්නස අත්ංගමය කරන්නට, ඒ දොම්නස අත්හරින්නට අපිට කරන්න පුළුවන් ඒකායන වැඩපිළිවෙල තමයි පින්නතුනි සතර සතිපට්ඨානයේ වැඩීම. දැන් බලන්න භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා වදාලා අපිට ලෞකිකත්වයේ තුලම මෙන්න මේ කියන චිත්ත පාරිශුද්ධියත්, ශෝකයන් සමනය කරගෙන, පරිදේවයන් සමනය කරගෙන, දුක අත්ංගමය කරලා, දෝමනස්යන් අත්ංගමය කරලා ජීවත් වෙන්න පුළුවන් ශක්තිය, ජවය, හයිය අපිට ලැබෙන්නේම සතර සතිපට්ඨානයේ වැඩීම තුලින්. එහෙමනම් පින්නතුනි එදිනෙදා ජීවිතේ සතර සතිපට්ඨානයේ වැඩීම ආරම්භ කළ යුතුවම පවතිනවා. එයයි භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනය. එයයි උන්වහන්සේ පෙන්වා වදාළ ධර්ම මාර්ගය. එනිසා පින්නතුනි අපි මෙන්න මේ කියන ලෞකිකත්වය තුල සිටම ලැබිය හැකි මේ ආනිසංස පිළිබඳව ඔබ මනා සතිමත් බවක් ඇති කරගන්නට ඕන. ඊළඟට පින්නතුනි අපි මාතෘකා කළ ධර්ම පාඨය තුල ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා
සිත පිරිසිදු කර ගැනීම, ශෝක සමතික්කමාය, ශෝකේ සමනය කිරීම, පරිදේව සමතික්කමාය, පරිදේවයේ සමනය කිරීම, දුක්ඛ අත්ථංගමාය, දුක බදා නොගැනීම, දෝමනස්සානං අත්ථංගමාය, දුම්නස අත්හැරීම, මම නොවන මගේ නොවන බව වටහා ගැනීම කියන මේ ආනිසංස පහ අපිට කෙලෙස් සහිතවම ලැබිය හැකි පිනතුනි. ඊළඟට පිනතුනි ඥායස් අධිගමාය, නිබ්බානස්ස සච්චිකිරියාය, ඥායස්ස අධිගමාය, ලෝකෝත්තර වශයෙන් පිනතුනි සත්තානං විසුද්ධියා, ශෝක පරිද්ධවානං සමතික්කමාය, දුක්ඛ දෝමනස්සානං අත්ංගමාය කියන මේ ආනිසංස ලෞකික ස්වરૂපයක් තුලින් මේක පිනතුනි ලෝකෝත්තර විදිහෙන් මේ ආනිසංස පහ බෝධ්‍යංග ධර්ම වැඩෙනකොට හඳුනා ගන්න පුළුවන් ආනිසංස පහක්. බෝධ්‍යාංග කියලා කියන්නේ පිනතුනි ලෞකිකත්වයේ තියෙන දෙයක්. බෝධ්‍යාංග ධර්ම පසු කිරීමෙන් තමයි සම්මාදිට්ඨි ලාභියෙක් බවට පත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. බෝධ්‍යාංග ධර්ම සම්මාදිට්ඨියට එළඹෙන්නට උපකාර වෙනවා. එතකොට පින්නතුනි මේ බෝධ්‍යාංග ධර්ම වැඩිම තුලත් මේ කියන ගුණාංග අපිට දියුණු කර ගන්නට පුළුවන්. ඊළඟට පින්නතුනි මේ පාඨයේ තියෙන ඥායස් අධිගමාය කියන මේ කාරණය පිළිබඳව අපි අවධානය යොමු කරලා බලමු. නුවණින් ඉදිරියට යෑම. ඥානය කියලා ගන්න පින්නතුනි සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් කියන මෙන්න මේ ඥාන ටික තමයි. මෙන්න මේ කියන ඥානය ඥායස් අධිගමාය කියලා පෙන්වන්නේ පින්නතුනි සෝවාන් වීම, සකෘදාගාමි වීම ආදි වශයෙන් ඉස්සරහට යන එකම ක්‍රමය. දැන් සිතෙහි පිරිසිදුකමත්, ශෝක පරිදේව සමනය කර ගැනීමත්, දුක් දොම්නස් අත්හැරීමත් තුලින් ඉදිරියට ගමන් කරන ඥානවන්තයෙකුට පින්නතුනි සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් උතුම් වූ නිවනට ලං වෙන්නට පුළුවන් වැඩි යුතු මාර්ගය වන්නේ සතර සතිපට්ඨානයයි. භාග්‍යතුන් වහන්සේ පෙන්වා බදාලා. එහෙමනම් පින්නතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ පරිදි ඥායස් අධිගමාය ලෞකික නොවේ, ඒ ලෝකෝත්තර එකක්. දැන් බලන්න පින්නතුනි ලෞකිකත්වය තුල සතර සතිපට්ඨානයේ වැඩිමින් සිතෙහි පිරිසිදුකමත්, ශෝක පරිදේව සමනය කර ගැනීමත්, දුක් දොම්නස් අත්හැරීම තුලින් අපිට නුවණක් ලැබෙනවා. බෝධ්‍යංග ධර්ම අවබෝධයෙන් අපිට ප්‍රඥාවක් ලැබෙනවා. ඒ ප්‍රඥාව පින්නතුනි ලෞකිකත්වය, ලෝකයට අයිති බව දුරු කළ, ලෝකයෙන් ඈතර වෙන ස්වභාවයගත ලෝකෝත්තර භාවයෙන් ලැබෙන ආනිසංසයයි. එය පින්නතුනි සෝවාන් වීමෙන්, සකදාගාමි වීමෙන්, අනාගාමි වීමෙන්, අරහත් මාර්ගයෙන් සංයෝජන සිඳ බිඳ ලැබෙන ආනිසංසයයි. සෝවාන් වීමෙන් සංයෝජන 3ක් සිඳෙනවා. සක්කාය දිට්ඨි, දැන් අර දුක මම නොවන මගේ නොවන බව දැනගත්තා වගේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. ඊළඟට පින්නතුනි සකෘදාගාමි වීමෙන් මේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ. එතකොට සෝවාන් වීමෙන් 3ක් නැති වෙනවා. කාමරාගයයි පටිඝයයි තුනි වෙලා යනවා. අනාගාමී වීමෙන් කාමරාගයයි පටිඝයයි සහ මුලින්ම නැති වෙලා යනවා.
අරහත් ඵලය තුලින් පිනතුනි රූපරාග අරූපරාග මාන දිට්ඨි අවිජ්ජා කියන මේ උද්දම්භාගීය සංයෝජනත් සිඳ බිඳ යනවා. බලන්න පිනතුනි ඒ සඳහා එකම මාවතයි චත්තාරෝ සතිපට්ඨාන. යදිදං චත්තාරෝ සතිපට්ඨාන. මේ සතර සතිපට්ඨානයේ වැඩිම. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාළ පරිදි පින්නතුනි සංසාර විමුක්තියක් බලාපොරොත්තු වෙන යම් කෙනෙක් වේ නම් අන්න මාවත යා යුතු මාවත නිබ්බානස්ස සච්චි කිරියාය අවසාන 7 වෙනි ආනිසංසය. ඒකත් පින්නතුනි ලෝකෝත්තර එකක්. ලෝකයට අයිති එකක් නෙවෙයි. ලෞකිකත්වයේ ඉක්මවන මේ ආනිසංස දෙක නිවන සාක්ෂාත් කරගන්නට අපිට වැඩි හැකි පුහුණු කර හැකි එකම මාවත සතර සතිපට්ඨානයයි. එහෙමනම් පින්නතුනි මෙන්න මේ කියන ආනිසංස පින්නතුනි භාග්‍යතුන් වහන්සේ පෙන්වනවා ඥායස් අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය. ලෞකිකත්වයෙන් ලෝකෝත්තර භාවයේ තුල ලැබෙන ආනිසංස දෙක. ඉතින් පිනතුනි මේ ආනිසංස වලට යන්නට පෙර අර අපි මුලින් සඳහන් කළ ආනිසංස පහ සත්තානං විසුද්ධිය, ශෝක පරිද්දවානං සමතික්කමාය, දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය කියන මේ ආනිසංස පහ ගැන අපිට පුරුදු කරන්න පුළුවන්. අපේ පුරුද්ද තුලින් පුහුණුව තුලින් අපිට කතා කරන්න පුළුවන්. භාවනාව තුළින් හොඳින් තේරුම් ගන්නට පුළුවන්. මේ අංග ටික නිවරදි නිරීක්ෂණයකින් ඉන්න කෙනෙකුට භාවනාව බහුලීකතව භාවිතා බහුලීකතා වීම තුළ පිනතුනි තේරුම් ගන්න පුළුවන් හැකියාවක් අපිට ලැබෙනවා. එනිසා පිනතුනි මෙන්න මේ කියන ආනිසංස සත්තානං විසුද්ධියා සත්වයාගේ පිරිසිදු බව නීවරණ යටපත් වෙන යම් මොහොතක් වේද අන්න ඒ මොහොතයි පින්නතුනි පිරිසිදුම කාලයේ හැටියට සලකන්න පුළුවන්. එහෙමනම් පින්නතුනි පංච නීවරණ වලින් මිදිච්ච සිත විසුද්ධිය ඇති සිතයි. ඒ නිසා අපි මෙන්න මේ කියන ආනිසංස මුලින් අපි හඳුනා ගනිමු. ඉදිරියටද මේ දේශනය කොටස් වශයෙන් සිදුවෙන නිසාවෙන් ඔබට මේ ආනිසංස පහ පිළිබඳව දැන් ඔන්න අපි අවබෝධ කරගත්තා. සතර සතිපට්ඨානෙන් තොරව සිතේ පිරිසිදුකමක්, ශෝක සමනය කර ගැනීමක්, පරිදේව සමනය කර ගැනීමක්, දුක අතහැරීමක්, දුම්නස අතහැරීමක් කළ නොහැකි. ලෞකිකත්වයේක් වූ ලෝකෝත්තර භාවයේදී ඥායස් අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය කියන මේ ආනිසංසද ලැබන්නට එකම ඒකායන වැඩපිළිවෙල පින්නතුනි සතර සතිපට්ඨානයේ වැඩිමයි. දැන් ඔබට වැටහෙන්නට ඕන සතර සතිපට්ඨානයේ අපේ එදිනෙදා ජීවිතේ පුහුණු කළ යුතුම කරුණු කියලා. ඒ නිසා පින්නතුනි ඔබේ සිතෙහි කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ වලින් තොර යම් මොහොතක් ක්ෂණයක් වේද අන්න පින්නතුනි සිතේ පිරිසිදුම මොහොත. ඒ නිසා අපි ඒ වටිනා මොහොත ජීවිතයට ලං කර ගන්නට නම් සතර සතිපට්ඨානයේ වැඩි යුතුයි. එහෙමනම් ලෞකිකත්වයේ තුලත් ලෝකෝත්තරත්වයේ තුලත් ආනිසංස ලැබෙන අයුරු රටාව අපිට මේ දේශනාව තුලින් යම් අවබෝධයක් ලබන්නට පුළුවන්කම ලැබෙනවා. අන්නේ අවබෝධයේ තුල පින්නතුනි අපි තවදුරටත් ඒ අවබෝධය පුළුල් කරගෙන සංසාර විමුක්තියක් කරා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය කරා
ගමන් කරන්නට වීරිය කරන ඥානවන්ත යෝගාවචරයෙක්ව සංසාර විමුක්තියක් පිණිස කටයුතු කරන්නට අපි හැමෝම වීරිය ආරම්භ කරමු. සතර සතිපට්ඨානය පුහුණු කරමු. ඒකට අලුතින් කාලයක් පැමිණෙන තෙක් නොසිට එදිනෙදා ගෘහස්ත ජීවිතයේ තුලම සතර සතිපට්ඨානය වැඩිම ආරම්භ කරන්නට ඔබට චිත්ත ශක්තිය, කායික ශක්තිය, මානසික ශක්තිය, යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. වහවහ වීර්ය ආරම්භ කරන්නට, ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔබේ ජීවිතයට අනුගත කරගන්නට, ඒ ඔබේ ලෞකික ජීවිතය තුළ අනුගමනය කරන්නට ඔබට සිත් පහළ වේවා. මේ සතර සතිපට්ඨානය ඒකායන මාර්ගය නම් ඒ මාවත ඔස්සේ ගමන් කිරීමෙන් ඔබට ලැබෙන ලෞකිකත්වයේ තුල සිතෙහි පාරිශුද්ධියත් ඒ වගේම පින්නතුනි ශෝක සමනය කර ගැනීමත් පරිදේව සමනය කර ගැනීමත් දුක අත්ංගමේ අතහැරීමත් දුම්නස අත්හැර ලෝකයට අයිති බව වටහාගෙන ඒ කිසිවක් මම මගේ ලෙසින් බදා නොගෙන කටයුතු කරන්නට ඔබට අවශ්‍ය නම් ඔබ සතර සතිපට්ඨානය වැඩි යුතුයි. සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ලබන නුවණැස ලබන්නට නම් නිවන සාක්ෂාත් කරන්නට නම් සතර සතිපට්ඨානය වැඩි යුතුමයි. ඒ නිසා ඔබ මේ සතර සතිපට්ඨානය වැඩිම ආරම්භ කරන හැටියට මෙත් සිතින් සිහිපත් කරමින් ඔබට ඔබේ ධර්මඥානය අංශු මාත්‍රයකින් හරි දියුණු කරගෙන නිවන් දොරගුළු විවර කරන්නට ඔබට මේ උතුම් දේශනය උපකාරයක් වේවා කියන උතුම් සිතුවිලිත් එක්ක මෙත් සිතින් යුක්තව සිහිපත් කරන්නට කැමැති. පිනතුනි, මේ වසංගත සමයේ මුළු මහත් ලෝකයේම පීඩාවට පත්ව තිබෙන මේ වකවානුව තුල අපි හැමෝම ලෝක ධර්මතාවයේ දෙස නුවණින් බලමින් විමසමින් ගවේෂණය කරමින් කටයුතු කරන්නට අපිට ඉඩහසර ලැබිච්ච මේ මොහොතේ සද්ධර්මයෙන් තොර ධර්මයෙන් තොර සැනසීමක් අපිට ඇත්තේම නැහැ. එනිසා පින්නතුනි, මොන දේ මොන විදිහෙන් ගලාගෙන ආවත් සිත පිරිසිදු කරන්නට තිබෙන එකම ඖෂධය, පවිත්‍රත්වයට තියෙන එකම බෙහෙත ධර්මයමයි. මේ සද්ධර්ම ශ්‍රවණයෙන් චිත්ත ප්‍රසාදය ඇති කරගන්න සාදු සිත් ඇති හැම සිත් සතන් තුල මෙත් සිතින් සිහිපත් කරන්නේ ඔබට උතුම් පින්කමකට දායක වන්නට ඉඩහසර ඇති බව සිහිපත් කරන්නට. පින්නතුනි, සද්ධර්ම ශ්‍රවණාබිලාෂී වන සදහැතියන්ගේ ධර්මයේ කෙරෙහි ඇතිවෙන ප්‍රසාදය මුල් කරගෙන අපි ධම්මචේතිය ඉදි කරන්නට ආරම්භ කළා. ධම්මචේතිය කියලා කියන්නේ පින්නතුනි 84000ක් වූ මේ ධර්මස්කන්ධයේ වෙනුවෙන් ඉදි කරන චෛත්‍ය රාජානන් වහන්සේ. ඒ සඳහා ඔබටත් මෙත් සිතින් සදහැති දායකත්වයේ දරන්නට, ඒ වගේම මහා භද්‍රකල්ප විහාරය මේ ආදී වශයෙන් මේ සම්බුද්ධ ශාසනයේ මේ උතුම් සද්ධර්මය තුලින් සද්ධර්ම ශ්‍රවණාබිලාෂී වූ සමගේම සදහැති දායකත්වයෙන් ඉදිවෙන ධම්මචේතිය වෙනුවෙන් ඔබටත් සදහැති දායකත්වයේ දරන්නට සිතුවිල්ලක් පහළවන්නේ නම් 071 415 8939 අංකයේ ඔස්සේ 071 417 8939 අංකයේ ඔස්සේ අපව විමසීමෙන් ඔබට සදහැති දායකත්වයේ ගන්නට හැකියාව තිබෙනවා. එලෙසින්ම මේ සද්ධර්ම දේශනාව පිළිබඳව යම් දහම් ගැටලුවක් ස්මතු වන්නේ නම් ඒ පිළිබඳ විමසන්නටත් ඔබට අවස්ථාව තිබෙනවා. එනිසා පින්නතුනි, මෙත් සිත් පෙරදැරිව ඒ කාරණය සිහිපත් කරමින් මේ සම්බුද්ධ ශාසනයෙහි බැබලීම වෙනුවෙන්ම සද්ධර්මයේ වෙනුවෙන් ධම්මචේතී දිවෙමින් පවතින්නේ. ඒ වෙනුවෙන් ඔබටද සදහැති දායකත්වයේ ගනිමින් ඔබේ ධර්මඥානය දියුණු කර ගනිමින් සතර සතිපට්ඨානය වඩන්නට කාලයක්
එනතෙක් නොසිත සතර සතිපට්ඨානයේ වඩන්නට සුදුසුම කාලය මේ මොහොතමයි කියන එක වටහාගෙන ඒ වැඩීමෙන්මයි මේ සඳහන් කළ ආනිසංස පහක් ලෞකිකත්වයේ තුලත් ලෝකෝත්තරත්වයේ තුලත් අපට ලැබිය හැකි බව කියන කාරණය අවබෝධ කරගෙන සතර සතිපට්ඨානය වඩන්නට ඔබ හැමට ශක්තිය, ධෛර්යය, වාසනා ගුණ මහිම සැලසේවා කියන පැතුම ඇති කරගෙන මේ උතුම් සද්ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි සැමගේ සිත් සතන් නිවමින් නිවන් දොරගුළු විවර කිරීම පිණිසම උපනිශ්‍රය වේවා කියලා ආශිර්වාද කරනවා. අද මේ උතුම් සද්ධර්ම දේශනාවෙහි පුණ්‍යවන්ත වූ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ ඉතාලියේ සේවයේ නියුතු ටශීලා අමරසිංහ, ශිරෝමි අමරසිංහ සහ සමන් අමරසිංහ, ඒ වගේම කැලුම් අමරසිංහ යන පින්වත් දූපුතුන්ගේ පුණ්‍යවන්ත වූ සදැහැති දායකත්වයෙන් ආරම්භ කළේ දෙසැම්බර් මාස 24 වන දින, එනම් අද දින 77 වන ජන්මදිනය යෙදෙන බිෂෝමෙනිකේ ආදරණීය මෞතුමියට නිදුක් නිරෝගී දීර්ඝාෂ පැතීමත්, ඒ වගේම ඇන්තනි ගාල්ලගේ පියාණන් ඇතුළු සංසාරගත අප නමින් පරලොව ගිය නෑයෝද නොනෑයෝද පින් කැමැති පින් බලාපොරොත්තු වෙන සියලු සෑම දෙනාගේම සංසාර විමුක්තියට නිවන් පිණිස සසරෙන් එතර වීම පිණිස මේ උතුම් අසිරිමත් වූ සද්ධර්ම දේශනාව තුළින් රැස් කළ උතුම් කුසල් හේතු වාසනා වේවා කියන සත් අරමුණත්, ඒ වගේම දේශකයා ආනන් වහන්සේ වන අපටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ උතුම් ආශිර්වාදය අපි සාදු සිතින් අනුමෝදන් වෙමින් ආර්ය මහා සංඝරත්නයට සිත් පැතීමත් වස්සාන YouTube නාලිකාවේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට සිත් ප්‍රාර්ථනා කිරීම, කොරෝනා වෛරසයෙන් පීඩා විඳින සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම, ඒ වගේම දායකත්වයේ දරන සියලු දෙනාට ඉක්මන් භවයක සසර ගමන කෙටි කර චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ පිණිස මේ උතුම් අසිරිමත් වූ සද්ධර්ම දේශනය, උතුම්ම දාණය, සියලු දානයන් අතර උතුම්ම දානය පූජා කරමින් මේ කුසලයේ හේතු වාසනා වීමෙන් සංසාර විමුක්තිය පිණිස කටයුතු කරන්නට අපට ශක්තිය ලැබේවා කියන උතුම් සත් සිතුවිලි ඇති කරගන්නේ ඉතාලියේ සේවයේ නියුතු ටශීලා අමරසිංහ, ශිරෝමි අමරසිංහ, සමන් අමරසිංහ, කැලුම් අමරසිංහ කියන පුණ්‍යවන්ත වූ සදැහැති දායකත්වයේගත් පින්වත් පිරිසයි. ඔබ හැමගේ සත් සිතුන් පැතුන් මෙන්ම සද්ධර්ම ශ්‍රවණාබිලාසී වූ ලක්වැසි ලෝවැසි ඔබ අප හැමට වහවහ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. සියලු දිනාටම තෙරුවන් සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ දෙසැම්බර් මාස 24 වන දින 77 වන ජන්මදිනය සැමරූ බිසෝමැණිකේ දයාබර මෑණියන්ට දීර්ඝාෂ ප්‍රාර්ථනා කිරීම සහ ඇන්තනි ගාල්ලගේ පියාණන් ඇතුළු නමින් පරලෝ සැපත් සංසාරගත සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම පිණිස වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු
කළේ ඉතාලියේ සේවය කරන ටශීලා අමරසිංහ, ශිරෝමි අමරසිංහ, සමන් අමරසිංහ, කැලුම් අමරසිංහ යන පින්වත් දූ දරු පිරිසයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් එම පින්වත් පිරිසට නිදුක් නිරෝගී සුවය උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසූ ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නෑහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසූ ඔබ සැමට තෙරුවන් සරණයි. 0.71 8යි 57යි 57යි 13 0.71 8යි 57යි 57යි 13 වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා